13 ඒකකට අදාළ තුන්වෙනි වීඩියෝ එක අපි සම්බන්ධ වන්නේ දැනට පවතින පරිගණක මාදිලි විශ්ලේෂණය කර නව මාදිලි යෝජනා කරයි. දැනට පරිගණක පද්ධතිය නැත්නම් දැනට තියෙන කම්පියුටර් සිස්ටම්ස් වොන් නියුමන් ආකෘතිය මත තමයි පදනම් වෙන්නේ. ඒතර මේ වොන් නියුමන් ආකෘතිය පිළිබඳ සාමාන්‍යයෙන් විවිධ අවස්ථාවල අපි ඉගෙන ගන්නවා. සාමාන්‍ය පෙළ චිත් විභාගෙට ඒක වගේම IT A level IT සිලබස් එකේ දෙවෙනි එකකෙත් අපි මේ වොන් නියුමන් ආකෘතිය පිළිබඳව සාකච්ඡා කරනවා. මෙතනදී වොන් නියුමන් ආකෘතියෙන් අදහස් කරන්නේ ආදාන ඒකක ආදාන සහ ප්‍රදාන ඒකක මතක ඒකක සහ සැකසුම් ඒකක කියලා කොටස් හතරකින් සමන්විත පරිගණක ක්‍රියාකාරීත්වය පිළිබඳව. මෙතනදී ආදාන ඒකක වලින් ගන්න දත්ත මතකයේ හරහා මධ්‍ය සැකසුම් ඒකකයට ගමන් කර ඒ දත්ත ප්‍රදානය කරනවා ප්‍රදාන ඒකක හරහා. එතකොට මෙන්න මේ වොන් නියුමන් ආකෘතියේ තියෙන දුර්වලතා සහ වොන් නියුමන් ආකෘතියෙන් ඔබට ගැන කතා කරද්දී මේකේ තියෙන ප්‍රධානම දුර්වලතාවයක් විදිහට අපිට ගන්න පුළුවන් උපදේශ අනුක්‍රමික ලබා ගැනීම නිසා ක්‍රමලේඛන සමාන්තර සැකසීමට නොහැකි වීම වොන් නියුමන් බොටල්නෙක්. මෙන්න මේ වොන් නියුමන් බොටල්නෙක් කියලා කියන්නේ පරිගණක මතකයේ විශාල දත්ත ප්‍රමාණයක් ගබඩා කිරීමට හැකියාව තිබුණා. මධ්‍ය සැකසුම් ඒකකයේ ඊට සාපේක්ෂව තා වේගෙන් ගණනය කිරීමට හැකියාව තිබ්බත් මෙන්න මේ පත එහෙම නැත්නම් data buses දත්ත ගමන් කරන මාර්ග පත කියලා අපි කියන ඒවා වලින් දත්ත විශාල දත්ත ප්‍රමාණයක් එක විට ලබා ගන්න බෑ. ඒ කියන්නේ මේක ක්ලොක් සයිකල් එතරම් ඒ අනුව ලබා ගැනීම හැකියාවක් වෙන්නේ නැහැ. එතකොට අර විශාල ප්‍රමාණයක හැකියාවක් තිබ්බත් CPU එකෙන් උපරිම කාර්යක්ෂමතාවයක් ලබා ගැනීම පිළිබඳ ගැටලුවකට මුහුණ දෙනවා. ඒක තමයි මේ වොන් නියුමන් ආකෘතියේ තියෙන ප්‍රධානම ගැටලුව. ඒ කියන්නේ සාකසනීය සාපේක්ෂව ඒ කියන්නේ දත්ත ලබා ගැනීමට තියෙන නොහැකියාව. ඉතින් මේකට විකල්පයක් විදිහට මේ හාවර්ඩ් මොඩල් එක ඉදිරිපත් කරලා තියෙනවා. මෙතනදී දත්ත සහ උපදෙස් ගබඩා කිරීම සඳහා එකිනෙකට වෙනස් මතක අවකාශ භාවිතා කරලා තියෙනවා. එකිනෙකට වෙනස් මෙමරිස් භාවිතා කරලා තියෙනවා මේ හාවර්ඩ් ආකිටෙක්චර් එකේදී. හැබැයි ඒකත් දැන් තියෙන තාක්ෂණයත් එක්කලා ගත්තාම වේගවත් වර්ධනය එක්කලා ගත්තාම ඒකත් තවත් අලුත් තාක්ෂණ සෙවීම කෙරෙහි පරිගණක විද්‍යාඥයෝ අවධානය යොමු කරලා තියෙනවා. ඉතින් මේ නිසා මේ වොන් නියුමන් ආකෘතියන ඔබට ගැන කතා කරද්දී මෙතනින් එහා මොන වගේ තාක්ෂණයන්ද භාවිතා කරන්න කියන එක පිළිබඳවදී දැන් මිනිසා විවිධ දැනුම නැත්නම් මිනිසා සතු දැනුම මිනිසා සබාධාම එක්කුලකයක්නේ. මිනිසා පිළිබඳ සතු විවිධ දැනුම මේ පරිසරයෙන් සබාධාමෙන් තමයි උකහාගෙන තියෙන්නේ. ඒතර මේ සබාධාමෙන් ලබා ගන්න දැනුම උපයෝගී කරගෙන තමයි මිනිසා නව නිපැයුම් නව ක්‍රමවේදයන් නව තාක්ෂණ විද්‍යාත්මක සොයාගැනීම් කරලා තියෙන්නේ. නම් පරිගණකයේ මේ අලුත් දේවල් හඳුනා ගන්නත් අලුත් තාක්ෂණයන් ගොඩනගා ගන්නත් මිනිසා සබාධාම වෙත නැඹුරු වීම සාමාන්‍ය දෙයක් ස්වාභාවික දෙයක්. අපලෝ මේ සබාධාමේ තියෙන දේවල් කොහොමද මේ පරිගණක තාක්ෂණයට භාවිතා කරලා තියෙන කියන එකයි අපි මේ කොටසෙන් කතා කරන්නේ. ඒතර අපි මේකට කියන ප්‍රකෘති ප්‍රේරිත පරිගණකය nature inspired computing කියලා. නැත්නම් සබාධාමෙන් ආభాෂයලත් පරිගණනය. ඒතර පරිගණනයට යන්න කලින් එදිනදා ජීවිතයේ ගොඩක් දේවල් විවිධ ඉදිකිරීම සහ විවිධ නිෂ්පාදන නිපැයුම් සඳහා මේ ස්වභාවික පරිසරයේ තියෙන හැසිරීම නැත්නම් සබාධම නිරීක්ෂණය කළා ඒ විවිධ සංකීර්ණ අවස්ථාවලදී සබාධම හැසිරෙන ආකාරය ගැටළු විසඳීම සඳහා සබාධම ගන්න උපක්‍රම මොනවාද ආදී ඇසුරින් ඇල්ගොරිතම ගොඩනැගීම ව්‍යුහයන් ගොඩනැගීම තුළින් අපේ එදිනදා ජීවිතයේ ගැටළු විසඳීම තමයි අපි මෙතනදී අවධානය යොමු කරන්නේ. ඒතකොට ගත්තොත් දැන් මෙතන මේ පිළිහිටු වගේ හිසේ ස්වභාවය අනුව මේ බුලට් ට්‍රේන් කියලා අපි කියනවා. මේ විශාල අධිවේගයෙන් ගමන් කරන දුම්රිය මාර්ග දුම්රිය ඉදි කරලා තියෙනවා. ඒතකොට අර දුම්රියට එන පීඩනය නැත්නම් අවම කරගෙන ස්ථාවර ගමන් කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම පක්ෂයක ස්වරූපයෙන් ගුවන් යානා ඉදි කිරීම. මේ හැඩේ මේ පතොක් ඵලයක් වගේ පතොක් මලක හැඩය ගොඩනැගිලි ඉදි කිරීම. මේ බත්කූරකගේ ස්වරූපයෙන් දිහා බලලා හෙලිකොප්ටර් නිපදවීම. ඒ වගේ මේ අපි දැන් විවිධ ගැටලු කතා කරද්දී දැන් කොටස් වශයෙන් ඒව එකතු කරලා අවසාන ගැටලුව විශ්ලේෂණය කරන විදිහට මේ දැන් ඒ වගේ විවිධ ආකෘතීන් ස්වභාව දහමේ ඇසුරින් අපිට ආభాෂය ගන්න පුළුවන් දේවල්. ඒ වගේම ඒ කොහොමද ඒ ස්වභාව දහමෙන් ගන්න ආකෘතීන් විවිධ නිෂ්පාදන සඳහා නැත්නම් කුඩා රොබොටික් යන්ත්‍ර ඩ්‍රෝනර්ස් ඒ වගේ ඒවට කොහොමද භාවිතා කරලා තියෙන එක මේ රූප සටහන ඔයගොල්ලන්ට පේනවා මේ රොබොටික් වෝම් කියලා කියනවා. කුඩා කියන පණුවෝ ඒ වගේ සත්තුන්ගේ ස්වරූපයට මේ කුඩා කොටස් එකතු කරලා හදපු ඒවා. ඒ වගේ කුඩා කෘමීන්ගේ ස්වරූපය ගත්ත නිපදවීම. මේ වගේ ඒවාට භාවිතා කරලා තිනවා
ජෛවීය සිද්ධීන් ආකෘතිකරණය පරිගණක භාවිතය. ඒ අමතරව මෙතන නැති ගොඩක් තව විවිධ සතුන්ගේ හැඩයට හදපු රෝබෝල විවිධ ආකාරයේ දක්නට ලැබෙනවා. බලපුවම. ඊගොඩ කතා කරනවා සමූහ බුද්ධිය ගැන. සමූහ බුද්ධිය කියලා කියන්නේ දැන් එකතු වෙලා ගොඩාක් කොලනියක් වශයෙන් ද සතුන් එකතු වෙලා තියෙනවා. ඒ උන් එකට එකතු වෙලා කොහොමද අන්තර් ක්‍රියාකාරීත්වය එක විදිහට එක මොලයක් විදිහට ක්‍රියාත්මක වෙන්නේ. එතන අපි නිර්වචනයක් ගත්තොත් ස්වයං සංවිධිත විකේන්ද්‍රිත ස්වාභාවික හෝ කෘතිම පද්ධතිවල ඒකාබද්ධ චර්යාව සමූහ බුද්ධිය ලෙස හැඳින්වේ. කොහොඹුවන් මීමැස්සන් හා රංචු වශයෙන් ජීවත් වන සත්වයන්ගේ චර්යාවන් මෙම සැලකිල්ලට භාජනය කිරීම. මෙම පද්ධති තනි නියෝජිතෙන් හා එකිනෙකා අතර පරිසරය සමග අන්තර් ක්‍රියාකාරී සමූහයක් සමන්විත වේ. අපි ඒජන්ට් සිස්ටම් වලට මේක සමූහ සොම්ට් ඒජන්ට් වලට පාවිච්චි කරනවා. අපි කතා කරා කලින් ඒජන්ට් සිස්ටම් ගැන. ඒතර ඊට කලින් මේ සමූහ බුද්ධිය කියලා කියන්නේ ඇත්තටම දැන් අපි ගත්තොත් දැන් මෙතන මේ තියෙනවා කුහුඹුවන්. දැන් කුහුඹුවන් වේයන් ඒ වගේ කුඩා සතුන් මීමැස්සන් ඒ සතුන් කියන්නේ ජනපදයක් වශයෙන් ජීවත් වෙන සතුන් එකට එකතු වෙලා තනි පද්ධතියක් විදිහට තනි බුද්ධියක් විදිහට ක්‍රියාත්මක කරන ආකාරය. දැන් කුඹි ගුලක කුහුඹුවන් ගත්තාම ඔවුන් ආහාර සොයා ගන්නා ස්ථානය කරා ආහාර තියෙන ස්ථානය කරා ගමන් කරද්දී ඔවුන්ට විවිධ පාරවල් වලින් මුලදී කුහුඹුවන් ගමන් කරනවා. ඉතින් ඒ යන පාරවල පෙරමුණු දාගෙන යන්නේ. එතකොට වැඩිපුරම කුහුඹුවන් යද්දී එතන එකෙන් අදහස් කරනවා ඔවුන් ෂෝටස් පාත් කියන කෙටිම මාර්ගය හොයා ගන්නවා ඒ අනුව. ඒතර අපි විවිධ ඇල්ගොරිතම් වල ඔප්ටිමයිසේෂන් කරන්න ෂෝටස් පාත් කරන් සෝටිං වලදී data වලදී අපි සෝටිං කරන වලදී විවිධ අසල සෝටිං පාර්ට් එක. එහෙම නැත්නම් නෙට්වර්ක් ඇල්ගොරිතම්ස් වලදී මේ වගේදී මේ ස්වභාවයෙන් අභාෂ්‍යලත් අවස්ථා අභාවිතා කරනවා. දැන් මෙතන පේනවා මේ කුහුඹුවන්ගේ ප්‍රමාණයට වඩා විශාල බ්‍රිජ් එකක් හදලා තියෙනවා පාලමක් විදිහට. ඒ ඔවුන්ගේ සෝම ඉන්ටෙලිජන්ස් නැත්නම් සමූහ බුද්ධිය භාවිතා කළා තමයි උන් එතනදී කරන්නේ. කට්ටියම එකතු වෙලා එක පද්ධතියක් විදිහට ක්‍රියාත්මක වෙනවා. මෙතන පේනවා හදිසි ජල ගැලීමකදී කොහොමද උන් එකට එකතු වෙලා එකෙන් ගැලවෙන ආකාරය. ඉතින් මේ විදිහට මේ ඊටාම සබාධම් දිහා බලපුවම මේ විදිහට විවිධ උපක්‍රම භාවිතා කරලා තියෙනවා විවිධ ගැටලු වලට මුහුණ දෙන්න. අපි දැන් මෙතන ගත්තොත් දැන් මීමැස්සු තියෙන. දැන් මීමැස්සා කියන එක ජනපදයක මීමැස්සුන් 10000ක් වගේ ප්‍රමාණයක් ජීවත් වෙනවා. එතකොට මේ මීමැස්සන් එදිනදා කටයුතු වලදී කොහොමද මේ සෝම් ඉන්ටෙලිජන්ස් එක නැත්නම් සමූහ බුද්ධිය භාවිතා කරන්නේ? මීමැස්සන් ගත්තාම ඔවුන්ගේ වඩාත් සුදුසු ස්ථානයක් නැත්නම් මීමැසි ජනපදයක් නිර්මාණය කරන්න ගොඩනගන්න වඩාත්ම සුදුසු ස්ථානයක් මීමැස්ස හොයාගන්න නම් ඔවුන් භාවිතා කරනවා විවිධ ක්‍රමවේදයන්. උදාහරණයක් වශයෙන් ගත්තොත් දැන් ඔවුන් වඩාත් සුදුසු හොඳම තැන ඒ වර්ග සාමාන්‍ය දවසකට මීමැස්සෙන් වර්ග සතපොන් 30කට ආසන්න ප්‍රමාණයක් ගමන් කරනවා. එතකොට ඔවුන් මේ ප්‍රදේශයේ තියෙන හොඳම ස්ථානය කොහොමද තෝරගන්නේ ජනපදයේ ඉදිරිපැරීම සඳහා? එතනදී ඔවුන් සමූහ බුද්ධියක් විදිහට තමයි ක්‍රියාත්මක වෙන්නේ. එතනදී දවසකට මීමැස්සෝ 100 ගණනක් විවිධ ප්‍රදේශවලට ගමන් කරලා සුදුසුම ස්ථානය හොයනවා. එතනදී ඔවුන්ට අවුවෙන් වැස්සෙන් ඒ වගේම අධික උෂ්ණත්වය සීතල ඒ වගේ පාරිසරික සාධක දිහා බලන්න වෙනවා. ඊට අමතරව ජලය සහ උන්ට ආහාර මල් වගේ ඒවට ළඟා වෙන්න පහසුවෙන් ළඟා වීමේ හැකියාව තියෙන්න ඕනේ. වෙනත් අනතුරුදායක තත්ත්වයන්ගේ අවම වෙන්න ඕනේ. ඉතින් මේ සියලුම පැරාමීටර් සලකා බලලා හොඳම ස්ථානය හොයා ගන්න ඕන. ජීවිද්‍යාඥයන් සාමාන්‍ය ප්‍රකාශ කරන විදිහට 80%ක් අවස්ථාවලදී මීමැස්සන් හොඳම ස්ථානය ඔප්ටිමම් පේස් එක හොයා ගන්නවලු. ඉතින් මේ විදිහට දැන් අපි ඒ සෝන් ඉන්ටෙලිජන්ස් එක ඕන් භාවිතා කරන විදිහ දැන් මේ ගැන කතා කර ගොඩක් මේ මිනිස්සුන්ගේ එක බුද්ධිමය sannivedana ක්‍රමය ගැන කතා කරන්න හම්බ වෙනවා. ඔයගොල්ලෝ අන්තර්ජාලය ඔස්සේ මේ පිළිබඳව තවදුරටත් හොයලා බලන්න. ඕන් ඒ තැනක් හම්බෙච්චා මේක තමන්ගේ ජනපදයට ඇවිල්ලා ඒක sannivedana කරන ආකාරය එහෙම ඒතර එකිනෙකා ඒක කොහොමද එකග වෙන්නේ ආකාරය පිළිබඳව එහෙම විවිධ වාර්තා ආටිකල්ස් තියෙනවා. ඉතින් ඒ කියවලා අවබෝධයක් ගන්න පුළුවන්. දැන් මේක කොහොමද අපිට වැදගත් වෙන්නේ? අපි කතා කරද්දී සාමාන්‍ය හිතමු දැන් වාණිජ ලෝකේ ගත්තොත් වඩාත් සුදුසුම තැන කොහොමද අපි මාකට් ප්ලේස් එකක් හදන්න. එහෙම නැත්නම් අපේ වෙළඳපොළක් හදන්න වඩාත් සුදුසුම ස්ථානය කොතනද? අන්න ඒ වගේ කාර්යයන් සඳහා අපිට භාවිතා කරන්න පුළුවන් මෙන්න ක්‍රමවේදයන්. දැන් මේ ගත්තාම මේ වේයෝ කොහොමද මේ වගේ විශාල ස්ට්‍රක්චර් එකක් ඉදි කරන්නේ? මේ විදිහට දැන්. ඒතකොට එකිනෙකා අතර අන්තර් ක්‍රියාකාරීව ක්‍රියාත්මක වෙනවා. මේක ඒජන්ට් සිස්ටම් වලදී අපි භාවිතා කරනවා. මෙතනදී ලෝකලි ඒ කට්ටිය දන්නේ නැහැ මොකක්ද සමස්ත ක්‍රියා ක්‍රමවේද කියලා. ඒතර එකිනෙකා අන්තර් සම්බන්ධතාව ක්‍රියාත්මක කරලා සමස්ත ගොඩනැගීම් සිදු වෙනවා. ඒ වගේම පක්ෂීන් නේවිගේෂන් කරන පක්ෂීන් සංචරණය කරද්දී නිවැරදි දිශාව හොයාගන්න ඒ වගේම වෙනස් අයගෙන් බාධාවක් වුණොත් එකෙන් ගැලවෙන්න මේ වගේ ක්‍රමවේද වලට
භාවිතා කරන්න පුළුවන්. මසුනුත් ඒ විදිහටම සමූහයක් විදිහට එක සිටීම නිසා ඔවුන්ගේ ආරක්ෂාව සැලසෙනවා. ඒතර මේ හැම අවස්ථාවෙම සමූහ බුද්ධියක් වශයෙන් ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ සමූහ බුද්ධිය කියලා කියන්නේ brain of brain නැත්නම් super brain කියලා අපි කියනවා. ඒ කියන්නේ දැන් මීමැස්ස ගත්තාම ඊටාම් පුංචි දැන් අපේ මිනිස් මොලේ කියලා ගත්තාම මීමැස්සෙක් ගත්තොත් පුංචි ඉදිකටු තුඩ වගේ හිසක තරම් පොඩි මොලයක් තමයි කියන මොලයක් තියෙනවා. අපේ මොලේ ගත්තාම ස්නායු බිලියන 85ක් තියෙනවා. හැබැයි මීමැස්සගේ තියෙන්නේ ලක්ෂයකටත් නැත්නම් ලක්ෂ 10කටත් වඩා අඩු ස්නායු ප්‍රමාණයක්. ඒතර ඒ වගේ කුඩා මොලයක් තියෙන මීමැස්සෝ කොහොමද මේ වගේ තීරණ ගන්න මේ වගේ ව්‍යුහයන් එහෙම හරියට ඉදි කරන්නේ කොහොමද? ඕනේ කරන්නේ සමූහ බුද්ධියේ වශයෙන්. එතකොට මෙන්න මේ සමූහ බුද්ධිය හැකියාවන් සහිත රොබෝලා නිෂ්පාදනය කරන්න නූතනයේ පෙළමිලා තියෙනවා. එතකොට ඒ හැකියාවන් ඔස්සේ කොහොමද එකිනෙකට කටයුතු කරන සමස්ත කාර්යයක් ඉටු කරගන්න ලෝකල් view එකක් තියෙන මේ රොබෝලා සමස්ත කොහොමද ඒ සමස්තයක් විදිහට එකට එකතු වෙලා ක්‍රියා කරන්න විවිධ ගොඩනැගිලි ඉදිකිරීම කටයුතු වලදී මේ වගේ භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම මේ තියෙන රවුටිංగ్ කරද්දී මේ කොහොමද ANT ඔප්ටිමම් සොලියුෂන් එක නැත්නම් කුහුඹුවන් මේ කරන ක්‍රමයෙන් රවුටිංగ్ කරද්දී අපිට කොහොමද භාවිතා කරන්න ආදී වශයෙන් ඒක භාවිතා කරන්න පුළුවන්. ද සමූහ බුද්ධිය යොදවමු. සෝම ඉන්ටෙලිජන්ට් ඇප්ලිකේෂන් කියලා කියන්නේ සමූහ බුද්ධිය ආශ්‍රිතයි දේවල් අපි කොහොමද එදිනදා ජීවිතේ පරිගණක ලෝකෙදී කොහොමද භාවිතා කරන ඇල්ගොරිතම්ස් මේ වගේ දේවල් ඩෙවලොප් කරන්න. එතකොට වෙළඳපොළ තත්ත්වයන් පුරෝකථනය කිරීමට. එතකොට සෝම ඉන්ටෙලිජන්ස් එකක් පුළුවන් අපිට පුරෝකථනය කරන්න මාකට් වලදී කොහොමද කස්ටමර් සැටිස්ෆැක්ෂන් ඉන්නන කස්ටමර් කැමති වෙන්න එක ආකාරය මේ වගේ පුරෝකථනය කරන්න. ඊට රෝග නිශ්චය පද්ධති මෘදුකාංග ඉංජිනේරු විද්‍යාවේ විවිධ යෙදුම් සඳහා ප්‍රතිලෝම තාප සන්නායක ගැටලු සඳහා සමූහ බුද්ධි මං හැසිරවීම පින්තූර ඛණ්ඩනය හා විශ්ලේෂණය දත්ත කැනීම ඩේටා මයිනින් වලටත් භාවිතා කරන මේ සමූහ බුද්ධි ඊට සමූහ බුද්ධි රොබෝ නිෂ්පාදනය මේ මෘදුකාංග ඉංජිනේරු විද්‍යාවේ විවිධ යෙදුම් සඳහා කියලා කියන්නේ දැන් සොෆ්ට්වෙයාර් අපි ටෙස්ටිං කරද්දී එතකොට ගැටලුවක් එද්දී විවිධ ඩිබගින් කරද්දී ඒ සඳහා ඒජන්ට්ලා දාලා අපිට ඒකේ කොටස සඳහා වෙනම ඇනලයිස් කරන්න පුළුවන් එරර්ස් හොයාගන්න එහෙම. අන්න ඒවට අපිට මේ සමූහ බුද්ධිය භාවිතා කරන්න පුළුවන් කියලා කියනවා. එතකොට සමූහ බුද්ධි සහිත රොබෝ නිෂ්පාදනය, සංකීර්ණ ඉංජිනේරු ව්‍යුහයන් අධීක්ෂණය, සිරුර තුළ පිළිකා සෛල විනාශ කර ගැනීම, කිරීම, අභ්‍යවකාශ ඉදිකිරීම කටයුතු සඳහා, කෘෂිකර්ම කටයුතු සඳහා විවිධ ගලවා ගැනීම rescue operations මේ ගලවා ගැනීම මෙහෙම සඳහාත් මේ සමූහ බුද්ධිය තාක්ෂණ සහිත රොබෝ යන්ත්‍ර නිෂ්පාදනය කරලා තියෙනවා. දැන් මේ විදිහට සමූහ බුද්ධිය යෙදවුම් ගැනයි අපි කතා කරේ. අපි මෙතන කතා කරනවා දැන් අපි කතා කරේ nature inspired computing ගැන. සබාධමෙන් ආබේලාශ පරිගණක ගැන. ඒක ජෛව ප්‍රේරිත පරිගණකයේ යටතේ අපිට genetic algorithms ස්නායුක ජාල සහ neural networking සහ genetic algorithms ගැන අපි කලින් කතා කරා. ඒකට අපි කතා කරනවා DNA computing ගැන. මේ DNA computing ගැන කතා කරද්දී සාම්ප්‍රදායිකව අපි දැනට තියෙන පරිගණකවල සිලිකන් පාදක පරිගණක තාක්ෂණ අනුව DNA තමයි වෙනුවට තමයි මේ DNA ජෛව රසායන විද්‍යාව හා පරමාණුක රසායන ආශ්‍රයෙන් නිපදවන පරිගණකයන් භාවිතයට විද්‍යාඥයන් උත්සාහ කරන්නේ. ඒ අපි දැනට සිලිකන් තාක්ෂණ වෙනුවට මේ DNA තාක්ෂණය කොහොමද අපේ දත්ත data ස්ටෝර් කරගන්න, දත්ත ගබඩා කරගන්න පාවිච්චි කරන්නේ කොහොමද කියන එක තමයි මෙතනදී අධ්‍යයනය කරන්නේ. අපි දැනට පරිගණක සිලිකන් chip වල 1 and 0 එක බිඳුව විදිහට තමයි දත්ත ගබඩා කරන්නේ. අපි මේ දත්ත ගබඩා කරන ආකෘතිය නැත්නම් චුම්බක පටිවල දත්ත ගබඩා කරද්දී අපිට විශාල ඉඩ ප්‍රමාණයක් වැය වෙනවා චුම්බක පටිවල. මොකද අද දවසකට ඉතා සමාජ ජාල හරහා, සෙන්සර් විවිධ නෙට්වර්ක්සින් හරහා, ස්මාර්ට් ඩිවයිසස් හරහා ඉතා විශාල දත්ත ප්‍රමාණයක් ලෝකේ එක දිනකට ඇතුළු වෙනවා. YouTube, Facebook, Twitter වගේ ඒවා හරහා කොච්චර දත්ත ප්‍රමාණයක් එක දවසකට සංසරණය වෙනවද? අලුතෙන් කොච්චර දත්ත ප්‍රමාණයක් එකතු වෙනවද? මෙන්න මේ එකතු වෙන දත්ත ගබඩා කිරීම පිළිබඳව සර්වර් අපිට සුපර් කම්පියුටර්ස් මේ සර්වර්ස් දිනකට විශාල ප්‍රමාණයක් ඉදි කරන්න සිදු වෙනවා. ඒකට විකල්පයක් වශයෙන් විවිධ ක්‍රමවේදයන් විද්‍යාඥයන් බලනවා. ඒකේ ජෛවීය සිද්ධීන් ආකෘතිකරණය සඳහා පරිගණක භාවිතය සඳහා මෙතනදී ජෛවීය ක්‍රමවේදයන් ඔස්සේ උත්සාහ කරනවා. ඒකෙදි හම්බෙන ප්‍රධාන ක්‍රමය තමයි DNA computing කියලා කියන්නේ. මෙතනදී අපි භාවිතා කරන මේ digital data එහෙම නැත්නම් system එකේ තියෙන binary digital data binary code එකට කොහොමද convert වෙනවද කියලා තියෙන්නේ. ඒවා encode කරන්න හදනවා මේ nucleobase code එකට. එහෙම නැත්නම් අපේ න්‍යෂ්ටි තියෙන වර්ණ දේහ වල DNA සහ ප්‍රෝටීන් වලින් සමන්විත වර්ණ දේහ වල මේ DNA වල තියෙන ප්‍රධාන භස්ම හයිඩ්‍රජන් භස්ම යුගල වල මෙම දත්ත තැන්පත් කරන්න බලනවා. එතනදී ඇඩෙනින් සහ තයමින් වලටත්
කියන හයිඩ්‍රජන් පශ්චිම යුගල දෙක ඊට පස්සේ ගුවනින් සහ සයිටෝසින් කියන යුගල වලට මේ අපි කියන එක බිඳුවෙන් සමන්විත බයිනරි ඩේටා එන්කෝඩ් කරලා ඒවා මේ DNA ස්ට්‍රෑන්ඩ් එකක තැම්පත් කරන්න බලනවා. ඒතර මේ DNA ස්ට්‍රෑන්ඩ් එක ඒ දත්ත තැම්පත් කරාට පස්සේ අපිට අවශ්‍ය වෙලාවක ඒතර සාමාන්‍යයෙන් කියන විද්‍යාඥයෝ පෙටාබයිට් එකක විතර දත්ත පොඩි බීකරයක වගේ කුඩා එකක තැම්පත් කරන්න පුළුවන් හැකියාව තියෙනලු මේ DNA ස්ට්‍රෑන්ඩ් තුල. ඒතර ආටිෆිෂියලි හදාගත්ත මේ DNA ස්ට්‍රෑන්ඩ් වල ඒවා නැවත අපිට සීක්වන්ස් කරලා මේ අපිට ආපහු ගන්න ඕන නම් ඒ විදිහට තැම්පත් කරන මේ ඩේටා අපිට ආපහු ගන්න ඕන නම් මේ විදිහට නියුක්ලියර් බේස් කෝඩ් එකට කන්වර්ට් කරලා ඒක නැවත බයිනරි වලට ඩිකෝඩ් කරලා අපිට නැවත ඩිජිටල් ඩේටා ගන්න පුළුවන්. ඒතර මේ විදිහට ඉතා විශාල දත්ත අඩු ඉඩක ඉතා විශාල කැපැසිටි එක ඩේටා ස්ටෝර් කරගන්න නැවත රිට්‍රීව් කරගන්න හැකියාව ලැබිලා තිනවා මේ DNA පරිගණනය නිසා. එතකොට මේ වගේ පරිගණකයේ අනාගත නැඹුරුවේ එක වැදගත් එකක් තමයි මේ ජෛව ප්‍රේරිත පරිගණනය කියලා කියන්නේ.